ප්‍රථම කවිබණ කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය සුවහසක් ශ්‍රාවක සමන්යුග පහන් කරමින් ඉදිරිපත් කරන රන්සිලු කවිබණ අංක 21 මාතුපෝසක ජාතක කතා පුවතයි මේ. පිටපත රචනය සහ ගායනය අලවතුරේ විජිතවංශ කිවිඳුන් විසින්. කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපිච සාරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි සම්බුදු හිමියන් සරණ යාමි කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපිච සාරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි සිරිසත් ධර්මය සරණ යාමි කායේන ච සාරණං යාමි වාචාය ච සරණං යාමි මනසාපිච සාරණං යාමි සංඝං සරණං ගච්ඡාමි කයිනුත් මම ඔබ සරණ යාමි වදනින් මම ඔබ සරණ යාමි සිතිනුත් මම ඔබ සරණ යාමි මහා සංඝ රත්නය සරණ යාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තිසරණ සරණං
ගච්ඡාමි යෝ මාතරං වා පිතරං වා මච්චෝ ධම්මේන පෝසති ඉදේවනං පසං සංති පෙච්ච සග්ගේ පමුදති යමෙකු තම මව්පියන් දැහැමින් නිබාඳ සුරාකිද මෙලොව ඔහු පැසසුම් ලබා පරලොව සුගති ගතවේ අම්මා තාත්තා ආදරින් රකින්නේ මෙලොවදී නොයෙක් පැසසුම්ය ලබන්නේ ඒ පින් බලය සසරට එක් කෙරෙන්නේ එනිසයි දෙව්ලොවෙහි සුර සැප විඳින්නේ කළ හොඳ නාරක පාසු පාසෙන් ගෙනාවැකි ජීවය සුන්දරය මායා සිනාවකි බෝසත් සිරිත පින් බල පිරි උදානෙකි මේ මව්ගුණ වාරුණ කියවෙන කතාවකි සව්මරුන් පරදවා ලෝතුරා බුදු බවින් සව්සතුන් සැනස වූ සෑසී තථාගත ශ්‍රී සනරාමර භාග්‍යවත් අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ පරමතරුවරාබිරාම ජේතවනාරාමයෙහි වැඩවසන කාලේ දෙමාපියන්ට උපස්ථාන කළ භික්ෂූන් වහන්සේ නමක් අරබයා මේ මාතු පෝසක ජාතක ධර්ම දේශනාව දේශනා කොට වදාලා ඔබත් අසන්න සදහැසිතින් කවියෙන් කියන මේ බණ කතාව බරණැස් නුවරට ඔබ හා යනවා බම්බදත් නිරිඳුන් එහි රාජ වෙනවා බෝසත් සිරිතෙහි තතු පැවසෙනවා හිමාල වන පෙදේ සට දැන් යනවා සීතල නිමල දියෙන් පිරිපුන්නේ වාතල මල් සුවඳයි පැතිරෙන්නේ සකල ශරීරය සුදු පැහැවන්නේ බෝසත් ඇත් කුලයක ඉපදෙන්නේ 80,000ක් ඇත් පිරිවර වූවා නිත සිත පිනවන රුසිරි පෑවා දරුසෙනෙහස උතුරන ලාය ගාවා
මව් ඇතිනිය ළඟ ජීවත් වූවා. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අප මහ බෝසතාණන් වහන්සේ හිමාල වනයෙහි සුදු පාට ඇත් රාජයෙක්ව ඉපදිලා තමන්ගේ ආදරණීය මව් ඇතින්න සමග මෙන්න මේ ආකාරයට ජීවත් වෙනවා. දරු සෙනෙහසට නැත මේ ලොවේ තුල බේද ඇත්මව සමග වැඩුණා ඇත් පැටියාද දුවේ පැන ඇවිද මව් උණුසුම ලැබ යෝද ඉන්නා සමයේ සිදුන විපතකි මේද හිටිවන මාවගේ ඇස් දෙක වෙනවා අන්ද ඒ දුක කාට වවන්නට පුළුවන්ද බෝසත් ඇත් පැටානු සෙනෙහස බැන්ද අම්මා සනසවයි වදනින් මනනන්ද දුක් වෙනු එපා මා බිහි කළ මගේ අම්මේ ඔබ රැක ගනිමි මගේ දිවි දෙවෑ නිව අම්මේ එක තැන හිඳිනු මැන සැනසී මෙන් අම්මේ පළතුරු එවන්නෙමි පිරිවර අත අම්මේ සිය ඇත් පිරිස හා ඇතුවනයට යනවා පළවැල මිහිරි කඩලා පිරිසට දෙනවා තම මෑණියන් හට දෙන්නයි පවසනවා අරගෙන එන නමුත් ඒවා නොලැබෙනවා ඒ ඇත් පිරිස මගදිම පළවැල කන්නේ බෝසත් ඇත් මවට නැහැ කිසිවක් දෙන්නේ කනගාටුවෙන් ඇය පසු වෙයි බඩගින්නේ බෝසත් සැකසිති ඒ ගැන විමසන්නේ මේ විලසින් අපේ බෝසත්
හස්ති රාජයාගේ ආදරණීය අම්මගේ ඇස් දෙක අන්ධ වුණා. අම්මට තාත්තට සලකන එක උතුම් ගුණයක් බව එදත් මුළු ලොවටම පැහැදිලි කරමින් බෝසත් ඇත් රජාණෝ තම අන්ධ මෑණියන්ට රසවත් පළවැල වනයෙන් සොයලා කඩලා තම ඇත් පිරිස අතේ එව්වත් ඒ කිසිවක් ඇයට ලැබෙන්නේ නැහැ. මේ ගැන දැනගන්න අපේ බෝසත් හස්ති රාජයා මෙන්න මෙහෙම තීරණයක් ගන්නවා. සිටියද ඒකම ඇත් කුලයක පිරිස මැද හොරබොරු කරන මිතුරන් ලොව වටිනවාද සැලකිය යුතු මවට ඇයගේ සිතැඟිලෙද පිටවෙමි මේ ගානය අත්හැර රැයේම අද සන්තානයේ මව් සෙනෙහස පුරවනවා පින්බල පුරන්නට සසරේ සැරසෙනවා කාටත් රහසෙවන පෙත හැර පිට වෙනවා චණ්ඩෝර නම් පාරුවතේ අසලට එනවා ඇත ගල් ගුහාවක් ඒ උන පන්දුරේ ළඟ දැක එහි සියලු රැකවරණය තියෙන වග අම්මා නවත්වා දැනගෙන ලකුණු මග නිරතුරු සැලකුවා කෙටි කර සසර දිග මේ විදිහට එදා තමන් 80000ක් පමණ ඇත් ගණය අතහැර චණ්ඩෝර පර්වතය පාමුල උණ පඳුරක් අසල තිබෙන ගල් ගුහාවක මෑණියන්ව රඳවලා පෝෂණය කරනවා. ඔන්න ඔය කාලේ වනයට ගිය එක්තරා වැඩි පුත්‍රයෙකුට මෙබඳු කරදරයක් වෙනවා. දඩය මෙනුයි නිති ජීවත් වන්නේ එනිසයි නිතරම වනගත වෙන්නේ යමක් සොයාගෙන ඈතට යන්නේ සුපුරුදු ඉමෙක් මීලා යන්නේ ඔහු බිහිසිනුවන ඊයට පිවිසෙනවා නොදැන එවන මැද වල්මත් වෙනවා එහෙට දුවනවා මෙහෙට දුවනවා
පාර සොයනු නොහැ කිවලත වෙනවා සුපුරුදු වනයේ නොවේ මහා වන මැද ඉන්නේ යන එන අතක නැහැ පාරක් දිස්වන්නේ වෙනදා නොමැත මේ විලසට වර දින්නේ කවුරුද දෙවියනි මගේ පිහිටට එන්නේ උඩ නිල් අහස යට නිම නැති වන පෙතය කඳුලැලි සලාවැල පෙයි දැසම තෙතය බියවී රිදුම් දෙන කැළඹෙන හදවතය බේරිය හැක්කේ කෙනෙකුගේ පිහිටක් මතය මෙලෙසට නොයෙක් දුක් වාදනින් වැළපෙනවා බෝසත් ඇතුගේ සාවනට මේ හඬ එනවා පිහිටක් වෙමි දුකට යන අදහස වෙනවා වැළපෙන හඬ ඇසෙන මාවනයට යනවා මිනිසෙකි මෙසේ හඬ නගමින් වැළපෙන්නේ අමතයි ඔහුට මම අද පිහිටට එන්නේ අසලට ගොසින් ඔහු පිට උඩ තබමින්නේ වල්මත්තුවානෙන් නිසි මග ගෙන යන්නේ තමන් මහා වන මැද අනාථව අසරණව ඉන්න වෙලාවේ අපේ බෝසත් සුදු ඇතා මේ වැද්දාව පිට උඩ තියාගෙන ඇවිත් මනුෂ්‍ය වාසයට ඇරලවනවා තමන්ට කරන උදව්ව පිළිබඳ නොසිතන මේ පාපී වැදි මිනිස්සා තමන්ව ගෙන එන මග සලකුණු හොඳින් මතක තියා ගන්නවා මම නගරයට ගියාම මේ සුදු ඇතා පිළිබඳ විස්තරය මහරජුරුවන්ට කියලා මේ ඇතාව අල්ලලා දෙනවා එතකොට මට තෑගි භෝග ලැබෙයි කියලා කල්පනා කරනවා අවාසනාවකට වාගේ මේ කාලෙම බරණැස් රටේ බ්‍රහ්මදත්ත රජතුමාගේ මංගල හස්තිරාජයා අසනීප වී ඇද වැටෙනවා ඉන්පසු කුමක්ද සිදුවන්නේ මහරජු වන බෙර පියවි කරන්නේ සුදුසුම මංගල ඇතෙකු සොයන්නේ ලොවට කියා ගති
ගුණ මකුවන්නේ වැද්දා විස්තර රජුට කියන්නේ සුදුම සුදුයි ලකු නින් අසමානය නොහැඟේ පැවසී මට උපමානය ඉටු කරලමි මං ගල ඇත් සීනය දැනටත් ඇත්දැයි මට අඩමානය මාවල් මත්නු දින හමු වූවේ ඇතුමයි ඒමා ගෙන ඇරලුවේ මග සලකුණු තබ මිනිමම ආවේ ඔබට කරන්නෙමි යටහත් සේවේ සිත ඇතිව අදහස ඇත් රාජුගේනා වනයට ඇදුනා පිරිවර සේනා වැදිතෙම තැබූ මග සලකුණු පානා සොයා ගියා ඉන්නා තැන මානා පියුම් විලක බැස ගොදුරු සොයන්නේ මහ පිරිසක් එන හැටි දැක ගන්නේ මා ඇරලු වැද්දයි අර එන්නේ පෙනේද ගුණ මක්කු කම මිනිසුන්නේ අපේ බෝසත් හස්තිරාජයා එදා පස්පියුමින් සැදුන සුනිර්මල ජලධාරාවක් ඇති විලකට බැහැලා ගොදුරු අනුභව කරමින් ඉන්න වෙලාවේ බරණැස් රජතුමාගේ පිරිවරයි අර වැද්දයි එදා මේ සුදු ඇතා ඉන්න විලාසලට එනවා ඒ අතරතුර අපේ බෝසත් හස්තිරාජයා මෙන්න මෙහෙම කල්පනා කරනවා කෙරුවෙමි උදව්වක් බෝසත් ගුණයේ සිට පිහිටක් වීම යහපත් යැයි මෙනෙහි කොට ඇත මට බලය ඕනම මහා සටනකට ඉවසමි නොමකිපෙමි සීලය මෙනෙහි කොට මහනගරයක් වුව නැසුමට බල ඇත්තේ කිපුනොත් මෙමා රැකී සීලෙට හොඳ නැත්තේ විමසා බලමු මොනවාද ඇතිවන තත්තේ යනුවෙන් සිතා විලමැද නිසාලව ඇත්තේ ඇතරු පිරිස පෙර
පියුම් විලට බැස බෝසත් ඇතුවේත ලං වෙන්නේ ගත සලකුණු දැක මංගල ඇතෙකුට ඉතා සුදුසු බව සලකන්නේ මෙසේ එන්න පුත යනුවෙන් කියමින් සුදු සොඬ වැල අල්ලාගන්නේ වනපෙත ගෙවමින් පස්වැනි දවසේහි බරණැස් නුවරට පැමිණෙන්නේ පැමිණුන නමුදු හුරුවන් පෙත අතෑර දමා සිහිවෙයි මෑණියන් නිත උණු කඳුළු තෙමා ඇත් මව තනිව අන්ද නෙත් මහා මගට යොමා වැළපෙයි දරු දුකින් සෝකය නොමැත නිමා උදයේ සවස මට පළවැල් ගෙනෙන්නේ හද බැඳි මව් සේනේ නොමාදව දේවන්නේ ඇයි අද මගේ පුතා තවමත් නොඑන්නේ අඳනෙත් යුවල උණු කඳුලෙන් තෙමන්නේ කිසියම් රජෙක් විත් පුතු ගෙන ගියාදෝ වනවිල මැදදි කරදරයක් උනාදෝ පුතුනේ අද සොයා එන්නට පමාදෝ වන දෙවියන්ටවත් මේ දුක දැනේදෝ තමන්ගේ ආදරණීය සුදු ඇත් පුතා තාමත් තමන් වෙතට නොපැමිණි නිසා දරාගත නොහැකි වේදනාවෙන් අඳ දෙනෙතින් කඳුළු සලන මේ ආදරණීය ඇත් අම්මා වනයේ දෙවියන්ට දුක කීවා පමණක් නෙවෙයි තමන්ගේ පුතා නැති ශෝකය දරාගත නොහැකිව ඇය මෙහිමත් හඬා වැළපෙනවා මගේ සුදු ඇත් පුතා නැති කල වනී වන මල් පිපේදෝ සැදෙන පළතුරු දුකින් බර වී පුතා එනතුරු
සිටීදෝ ඉතාරුව ඇති පුතුට නෑමට විලේ නිල්දිය පිරේදෝ සටන් ජයගෙන මපුතු යොදවා රජුන් රජකම් කෙරේදෝ ඇත් රජුන් නගරයට ගෙනෙනා පණිවිඩය මහරජුට දෙන්නේ සිත් තුටින් ඒ නිරිඳු නගරය දෙව්ලොවක් සේ සරසවන්නේ ඇතරුවන් නැතු ඇත්හලටගෙන මහරජුට පණිවුඩ යවන්නේ රජද සපැමින අනෙක ආහාරින් සනසවන්නයි වෙහෙස ගන්නේ එනමුදු ඇතුණු මැත කිසි ආහාරක් ගන්නේ රජ භෝජන පවා අනුභව නොකරන්නේ පැන්නයකි නිරිඳු ඇත් රජුගෙන් විමසන්නේ මේ රසවත් ආහාර ඇයි ඔබ නොබුදින්නේ රජු අහන මේ පැනයට අපේ බෝසත් හස්තිරාජයා මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා අම්මා ආතර ආදුකේනුයි පසුවන්නේ නිම්මා නැති සෙනෙහි ගුණ කන්ද සිහිවන්නේ දැසම අන්දය ඇය ඉන්නේ දුක්ගින්නේ අම්මා බඩගින්නේ මම කොහොමද කන්නේ එවිට මහරජතුමා ඇත් රජුට නැවතත් මෙහෙම කියනවා ඔබ මේ නගරයට ගෙන්වා ගත්තේ මාගේ මංගල හස්තිරාජයා ලෙස තබා ගන්නටයි ඒ වාසනාව හිමි වුණේ ඔබටයි ඇත් රජුනි ඒ නිසා ඔබේ ශරීරය දුර්වල කරගන්නේ නැතිව ආදරයෙන් දෙන මේ ආහාර අනුභව කරන්න එසේ කීවත් ඇත් රජු නැවත මෙසේ පිළිතුරු දෙනවා අම්මා ගැන බලන්නට කිසි වෙකු නැත්තේ දැන් හොඳටම ඇය බියවිලයි ඇත්තේ ඇවිලෙන ගින්න දැනෙනවා මට ඇගේ චිත්තේ නොගියොත් මේමා ඇගේ දිවි නොරැකෙනු ඇත්තේ ඇස් අන්ද ඇයට බැහැවන්නයට යාගන්න බැහැ ගහ කොලක අතු පතරක් බිඳගන්න සැමදේ අවැසිවෙයි ඇය ළඟටම දෙන්න බඩගින්නට වැඩිය ඇත්තේ දරුගින්න සවනට ඇගෙනු ඇනි අම්මා හඬන හඬ
ඇය අනතුරට ලක් වෙද අතු පතර මැඩ මට සිත හදාගත නොහැකිය සතුට උඩ අම්මා ළඟට යන්නට දෙනු මැනවි ඉඩ බෝසත් නැතා ආගයන මව් ගුණ කන්ද අසමින් තාවත් බැඳලන්නට පුළුවන්ද රජුහට කරුණු වැටහීමෙන් මැනවින්ද මොහු තව දුරට කුමකට නම් බැඳලම්ද මව්ගුණ රකින්න ඔබ වැනි අය ආගයනවා බන්ධනයෙන් මුදන්නට ඔව්වන දෙනවා සැතපී මදක් ඇතුවේසද හරවෙනවා රජුහට බණ කියා යලි වනයට යනවා මහජනතාව ගන්ධ මල් දුම් පුදන්නේ එදිනම විලට ගොස් ආහාර සොයන්නේ මව අසලට පැමිණ විමසා බලන්නේ ලෙන්දොර ඇය වැටි ඇත සිත සැලෙන්නේ බරණැස් රජතුමාගේ රාජබන්ධනයෙන් මිදිලා එක දවසින්ම නැවතත් වනපෙතට පැමිණි අපේ බෝසත් හස්තිරාජයා තමන්ගේ ආදරණීය අම්මට ගොදුරුත් සොයාගෙන චණ්ඩෝර පර්වතය අසලට එනවා වෙනදා ගල් ගුහාව ඇතුළත ඉන්න ඇය පුතා සොයාගෙන එළියට ඇවිල්ලා ලෙන්දොර ඉදිරියේ निराहारව වැටිලා ඉන්නවා ඇයට සිහිය ලබා ගන්න මේ අත් පුතා ඇගේ හිස් මුදුනට ජලය ඉසිනවා එයින් සිහි ලබන ඇතින්න මෙසේ කියනවා මා පුතු වියෝ ගින්දරේ නිවන්නට මහා වැස්සට නොහැක විසිරෙන දියෙන් සිට නෑ මට අදහසක් තව දිවි ගෙවන්නට යනු මැන වැස්ස අනවැසි මා තෙමන්නට ඇගේ මේ වචන අහන අපේ බෝසත් ඇතා මෙහෙම කියනවා බරණැස කාසී රාජුගෙන් මිදුනේමි අම්මේ ඒ සෑනින් දීව ආමි ඔබ වෙත එක පිම්මේ පල්වැල නිලුම් මල් ගෙන ආවෙමි අම්මේ දුක්ගින්නෙන් මිදී නැගිටිනු මැන අම්මේ
එදා ඇතින්න තමන්ගේ හදවතේ ඇති වුණ දුක්ගින්දර නිවාගෙන තම පුතා අසල සිට මහරජුට පින් දෙන්නේ මෙන්න මේ ආකාරයටයි. මා පුතු ඇතැරි රාජ්‍ය බෝකල් සැරදේවා ආයුෂ වැඩි සැප සම්පත් වැඩි වේවා යන හැම තැනම සිතු පැතු ලෙස වැඩ වේවා මෞසෙනියක ආගය ලොවටම වැටහෙවා. අපේ බෝසත් හස්ති රාජයාගේ මව්ගුණ ඇගීමට පැහැදෙන රජතුමා සුදු ඇතාව නිදහස් කරලා පිරිස සමග විල සමීපයට පැමිණිලා ගමක් හදවලා බෝසත් සුදු ඇතාටයි මෑණියන්ටයි අවශ්‍ය සියලුම පහසුකම් සපයනවා. කල්යෑමෙන් මව් ඇතින්න කලුරිය කරනවා. ඇය වාදාහනය කරලා ක්‍රන්ත කියන ආශ්‍රමයට යන අපේ බෝසත් සුදු ඇතා තමන්ට ලැබෙන ආහාර පාන 500ක් තාපසවරුන්ට ලැබෙන්නට සලස්වනවා. රජ්ජුරුවොත් සුදු ඇතාගේ රූපයක් ගලින් කරලා පූජා පවත්වනවා. ජම්බුද්වීපේ වාසීනුත් වසරක් පාසා හස්තිපුර නම් මහා පූජාවක් පවත්වනවා. අනන්ත වූ මව්ගුණය එදා සුරකුණේ ඔන්න ඔය විදිහටයි. ලොවට මවගේ මව්ගුණ වැටහෙවා පියවරුණගේ ගුණ කඳ පැතිරේවා දහම් ඇසූ පින් සසරට වේවා අජරාමර නිවනින් සැනසේවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම කවිබන කැසට් පට නිෂ්පාදකීන් වන රන්සිලු කැසට් නිර්මාණ මන්දිරය සුවහසක් ශ්‍රාවක සවන් යුග පහන් කරමින් ඉදිරිපත් කළ රන්සිලු කවිබන අංක 21 මාතුපෝසක ජාතක කතා පුවතයි ඒ අවසන් වූයේ. අනුවේදනීය කතා පුවතක් රැගත් රන්සිලු කවිබන අංක 22 ළඟදීම බලාපොරොත්තු වන්නේ.